ආයුබෝවන් දරුවනේ අපි මේ පාඩමෙන් සාකච්ඡා කරන්න යන්නේ 2017 අගෝස්තු තාක්ෂණ වේදික සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධයි. මේ ප්‍රශ්න පත්‍රය සඳහා පැය දෙක කාලයක් ඔබට යොමු වෙනවා. මේ විෂයාංක ලෙස සඳහන් වෙන්නේ 67 ඔබට එක ප්‍රශ්නයකට උත්තර පහක් තියෙනවා. වර්ණ පහක් තියෙනවා. මේන් ඔබ තෝරාගත යුත්තේ වඩාත් නිවැරදි වර්ණය. එතන එක ප්‍රශ්නෙට උත්තර දෙකක් නැහැ. තියෙන්නේ එක උත්තරයයි. ඒක ඔබ තෝරා ගන්න වඩාත් යෝග්‍ය පිළිතුර. එතකොට මේ බහුවර්ණ ප්‍රශ්න ඔබට 50ක් යොමු වෙනවා මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල. සෑම ප්‍රශ්නයකටම ලකුණු එක බැගින් ලකුණු 50ක් අවසන් ලකුණ වශයෙන් ඔබට ලැබෙනවා. එතකොට ඔබට මේ කාලය පැය දෙක තුල ඔබ කාලය නිසි පරිදි කළමනාකරණය කරලා ඔබට ලබා දෙන උත්තර පත්‍රය තුල වර්ණ සලසුණු කිරීම කළ යුතු වෙනවා. වර්ණ සලකුණු කිරීම කළ යුතු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ ගණක යන්ත්‍ර 2017 වර්ෂයේදී භාවිතා කරන්න දුන්නේ නැහැ. හැබැයි ඔබට වර්තමානයේදී ගණක යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් අලුත් පේපර්ස් වල. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ආරම්භයේදී ජීව විද්‍යා ප්‍රශ්න, ඊට පසු රසායන විද්‍යා බහුවර්ණ, ඊට පස්සේ ගණිතය හා සම්බන්ධ ප්‍රශ්න, ඊට පස්සේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප්‍රශ්න, ඒ වගේම අවසාන වශයෙන් භෞතික විද්‍යා දැනුම් පරීක්ෂා කරන භෞතික විද්‍යා ප්‍රශ්න ඔබට ලබලා දීලා තියෙනවා. සෑම ප්‍රශ්නයක්ම හොඳින් කියවලා කාලය කළමනාකරණය කරලා මේ ප්‍රශ්න පත්‍රයට ඔබ පිළිතුරු ලිව්වොත් ඔබට මේ ප්‍රශ්න පත්‍රය තුල ඉතාම ඉහළ ලකුණක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්න පත්‍රය තුල ඔබත් සමග උත්තර පහම විවරණය කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ අතරතුර ඔබට මම මේවා විවරණ වශයෙන් සටහන් සකස් කළ ගත යුතු ආකාරය පැහැදිලි කරනවා. ඒ ආකාරයට ඔබ DP Education සිද්ධාන්ත පාඩම් මාලාව ඒ වගේම ගුරුවත්පත සහ පෙළපොත් පාවිච්චි කරලා ඔබ හොඳ සටහනක් හදාගත්තොත් ඔබට ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී දැනෙනවා ගොඩක් වෙලාවට පසුගිය ප්‍රශ්න පත්‍රවල විවරණ ආකාරයෙන් කතා කරපු ගොඩක් දේවල් මීළඟ ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලැබෙන බව. හොඳයි එහෙනම් දරුවනේ අපි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වෙත යමු. දිලීර සම්බන්ධයෙන් දැන් අපි දන්නවා දිලීර කියන වචනේ කියවෙනවත් එක්කම. දැන් මේ දිලීර ප්‍රාග්ඥස්ටිකද ශූන්‍යස්ටිකද? ඔව් අපි දන්නවා මේ දිලීර කියන කෙනා ශූන්‍යස්ටිකයි. දිලීර ශූන්‍යස්ටිකයි. එතකොට මේ දිලීර කියන කෙනා ශූන්‍යස්ටික නම් අපි දන්නා මෙයාගේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක්. ඒ වගේම න්‍යෂ්ටිය වටේට පටලමේ ආවරණ දෙකක්. ඒ වගේම පටලමේ ඉන්ද්‍රයකා තියෙනවා. ඒ වගේම මෙයාගේ රයිබෝසෝම 80 S ප්‍රමාණයේ රයිබෝසෝම. ඒ වගේම හිස්ටෝන ප්‍රෝටීන DNA මත වෙල්ලා තියෙනවා. නේද? හිස්ටෝන ප්‍රෝටීන DNA මත වෙල්ලා තියෙනවා. හරි. දැන් අපි ශූන්‍යස්ටික කියපු පළියටම එවනත ශූන්‍යස්ටික කියන වචනේ භාවිතා කරපු තරමෙන්ම වැරදි වැටහීම් ගන්න එපා. බොහෝ දිලීර ස්වයංපෝෂී වේ. දරුවනේ මොකද්ද මේ ස්වයංපෝෂී කියන වචනේ තේරුම? බොහෝ දිලීර ස්වයංපෝෂී වේ. මම කඩිරින් ඉරක් හදන ස්වයංපෝෂී. තමා විසින්ම පෝෂණය සපයා ගන්න. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කළ යුතුයි. හැබැයි අපි දන්නවා දිලීරවල හරිතලව අඩංගුද නැහැ. දිලීරවල හරිතලව අඩංගු නැති නිසා දිලීරවලට ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් නැහැ.
එහෙමනම් මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ කියන්නේ අපි කියනවා මෙයා ප්‍රාථමික නිෂ්පාදකයෙක් නෙවෙයි කියලා. එහෙමනම් අපි දන්නවා ගොඩක් වෙලාවට ඔය දිලීර කියන මෘතෝපජීවියෙක් නේද? දිරා යන ශාක මත සතුන් මත තමයි එහෙම නැත්නම් මිය ගියපු ශාක සතුන් මත තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කියන හොඳ මෘතෝපජීවියෙක් කියලා දිලීර. හරි. ඊළඟට යීස්ට් ඒකසෛලික දිලීරයක් සඳහා උදාහරණයක්. පැහැදිලිවම යීස්ට් කියන කෙනා ඒකසෛලික දිලීරයක්. එතකොට දිලීර තියෙනවා ඒකසෛලික සහ බහුසෛලික විදිහට. දැන් අපි ඔය බිම්මල් එහෙම නැත්නම් හතු කියලා කියනවනේ. ඔය බිම්මල් එහෙම නැත්නම් හතු කියලා කියන්නේ බහුසෛලික දිලීර. එහෙමනම් මගේ මෙන්න මේ ප්‍රකාශය පැහැදිලිවම හරි. එහෙනම් මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ නේ. දිලීරවල සෛල බිත්ති සෑදී ඇත්තේ සෙලියුලෝස් වලිනි. දරුවනේ සෙලියුලෝස් සෛල බිත්තිය තියෙන්නේ ශාක සෛල බිත්තිය. එවනම් අපි දන්නවා මේ තන්තුමය කයිටීන් තමයි දිලීරවල තියෙන්නේ. තන්තුමය කයිටීන් මේකට අපි කියනවා මේ තන්තුමය බහුඅවයවයක් කියලා. කයිටින් කියන බහුඅවයවයක්. එතකොට මේ සෙලියුලෝස් වලින් කියන ප්‍රකාශය වැරදි. දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය පිෂ්ඨය. පිෂ්ඨය ප්‍රධාන සංචිත ආහාරය වෙන්නේ ශාක සෛලය. නේද? එහෙනම් දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය වෙන්නේ මොනවද? ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තමයි දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය වෙන්නේ ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය වෙනවා. දිලීර අලිංගිකව පමණක් ප්‍රජනනය කරනවා. දිලීර ලිංගික බීජාණු ඒ වගේම අලිංගික බීජාණු කියන බීජාණු වර්ග දෙකම නිපද වෙනවා. එහෙනම් දිලීර වලට හැකියාව තියෙනවා ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි දෙකම කරන්න. ඒ වගේම තමයි දිලීර ගත්තොත් සමහර දිලීර ආවාර සහිත සමහර දිලීර තියෙනවා ආවාර රහිත. ආවාර කියනක ඔබ දන්නවනේ. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ගත්තොත් අර බොන්චි වල තියෙන්නේ වෙන් වෙලා මෙන්න මේවට අපි ආවාර කියලා කියනවා. ආවාර සහිතව සහ ආවාර රහිතව දක්වන්නට ලැබෙනවා. දිලීර වල නම් හරිත ලව තියෙනවද? දිලීර වල හරිත ලව නැහැ. අපි දිලීර ගත්තොත් එහෙම බොහොමයක් දිලීර අන්වීක්ෂයකින් බලන්න වෙනවා. දැන් ඔය යීස්ට් වගේ ඒකසෛලික දිලීරයක් ගත්තොත් එහෙම ඒවා අන්වීක්ෂයෙන් බලන්න වෙනවා. හැබැයි සමහර දිලීරවල ප්‍රජනක ව්‍යුහ තියෙනවානේ. අපිට මෙන්න මේ ප්‍රජනක ව්‍යුහ හැකියාවක් තියෙනවා අන්වීක්ෂයක් නැතුව පියවියට බලා ගැනීමේ හැකියාවක් නැතුවාද නොවේ. හරි. එතකොට අපි දිලීර ගැන කිව්වා මොනවද? මේවා මෘතෝපජීවීන් කියලා කිව්වා. ඒකසෛලික දිලීරයකට උදාහරණයක් කියලා කිව්වා යීස්ට්. බහුලික සෛලික දිලීර කියලා කිව්වා අපි හතු. ඒ වගේම ඔය හතු වගේ දේවල් වල ප්‍රජනක ව්‍යුහ අපිට අන්වීක්ෂයක් නැතුව බලා ගන්න පුළුවන්. හැබැයි බොහොමයක් දිලීර අපි අන්වීක්ෂයි කියලා කිව්වා. මේවා ආවාර සහිත සහ ආවාර රහිත ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය දෙකම කරනවා කිව්වා. සෛල බිත්තිය කයිටින් සෛල බිත්තියක්, තන්තුමය කයිටින් සෛල බිත්තියක් අපි කියලා කිව්වා. ඒ වගේම දිලීර සංචිත ආහාරය ග්ලයිකෝජන් කියලා කිව්වා. ඒ වගේම මේ වගේ තියෙන රයිබෝසෝම මොනවාද? 80S ප්‍රමාණයේ රයිබෝසෝම කියලා කිව්වා. ඒ වගේම සමහරක් ඉන්ද්‍රයිකා පටලමේ ඉන්ද්‍රයිකා තියෙනවා කියලා කිව්වා. හරි. ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ කියලා ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ කියලා කිව්වා. නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. අපි ඊළඟ පිළිතුරට යමු. රන්වන් සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජානය ලබා ගැනීමට භාවිතා කළ බැක්ටීරියාව. අපි දන්නවා රන්වන් සහල් නිෂ්පාදනය සඳහා මේ අර්වීනියා යුරෙඩෝවෝරා කියන කෙනා තමයි පාවිච්චි වෙන්නේ. අර්වීනියා යුරෙඩෝවෝරා. රයිට්. නම් ටිකක් කියන්න අමාරුයි. මෙන්න මෙයා තමයි රන්වන් සහල් නිෂ්පාදනය සඳහා භාවිත කරන කෙනා. එතකොට අපි දන්නවා මේ ඇග්‍රොබැක්ටීරියම් තුම්ෆේසින්ස් කියන කෙනා දැන් මුල්ම කාලේ ඔය ජාන තාක්ෂණය සඳහා හරි ජාන තාක්ෂණය සඳහා බැක්ටීරියාව විතරනේ පාවිච්චි කරේ. හැබැයි මේ
ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන් නිපදවීම සඳහා මෙන්න මෙයාව පාවිච්චි වෙලා තියෙනවා. ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන්. ඊට පස්සේ BT කියන කෙනා තමයි මේ ඉන්නේ. මේ බැසිලස් තුරින්ජින්සිස් කියන කෙනා. BT කියලා අපි ආදරණීය කෙටි නාමයකින් හඳුන්වනවා මෙන්න මෙයාව. දෙවෙනියව BT. දැන් මේ BT වල තියෙන විශේෂත්වය තමයි කෘමි ප්‍රතිරෝධී ශාක. දැන් සමහරක් ශාකවලට මෙයාව එකතු කරලා ප්‍රතිසංයෝජනය කරාට පස්සේ මොකද වෙන්නේ? අදාළ ශාකයට කෘමීන් ලංවීමට ප්‍රතිරෝධයක් දක්වනවා. ඒක සමහර වෙලාවට කෘමීට විෂ වෙනවා. එහෙම නැත්නම් කෘමීට අධික දුර්ගන්ධයක් දෙනවා. එහෙම නැත්නම් කෘමීට විකර්ෂණ වෙන ආකාරය ගන්ධයක් එහෙම නැත්නම් හෝමෝනයක් වහනය කිරීම මෙන්න මේ BT මගින් කරනවා. හරි. එස්චර්චියා කෝලයි. අපි කියනවා මේ E. coli කියලා. අපි දන්නා E. coli කියන කෙනා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය සඳහා පාවිච්චි කරනවා නේ. ඔය ඉන්සුලින් වගේ දේවල් නිපදවන්න මෙන්න මේ E. coli අපිට එස්චර්චියා coli කියන කෙනා පාවිච්චි වෙනවා. කොරොනිබැක්ටීරියම් ග්ලූටමිකම්. හරි. අපි දැන් විශේෂයෙන්ම මේ L ග්ලූටමේට් ඒ වගේම L ලයිසින් ඒ වගේම ඇමයිනෝ අම්ල. L ග්ලූටමේට් L ලයිසින් සහ ඇමයිනෝ අම්ල වගේ නිෂ්පාදනය සඳහා මෙන්න මේ කොරොනිබැක්ටීරියම් ග්ලූටමිකම් කියන කෙනා පාවිච්චි කරනවා. එහෙනම් අපිට නිවැරදි විදිහට නෙමෙයි එර්වීනියා යුරෙඩෝවෝරා රන්වන් සහල් නිෂ්පාදනය සඳහා. නිවැරදි පිළිතුර 5 අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. විනාකර නිෂ්පාදනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. අපි දැන් බලමු ඉස්සරළම කොහොමද විනාකිරි කියන එක හැදෙන්නේ කියලා. හරි. අපිට මුලින්ම ඇසිඩික් ආම්ලය අරගෙන තනුක කරලා විනාගිරි හදා ගන්න පුළුවන්. හරි. එතකොට මේ CH3 COOH වල සාන්ද්‍ර ද්‍රාවණය අරන් මේකට ජලය දාලා මේක තනුක කරගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන කතා කරන්නේ. අපි දන්නවා සමහර වෙලාවට ඔය පොල් රා විනා වලින් එහෙම නැත්නම් මේ පොල් වතුර වලින් අපි පොල් රා විනාගිරි හදා ගන්න. එතකොට අපි දන්නවා මුලින්ම මේ තාල වර්ගයේ ශාක වලින් නිකුත් වන ෆ්ලෝයමේෂ එහෙම නැත්නම් පොල් වතුරේ තියෙනවා සීනි උපස්තරයක්. සීනි උපස්තරයක් තියෙනවා. අපි අමුද්‍රව්‍ය කියලා ගමු. අමුද්‍රව්‍ය මේකේ තියෙනවා සීනි උපස්තරයක්. සීනි උපස්තරයක්. මේ සීනි උපස්තරය යීස්ට් එහෙම නැත්නම් සැක්‍රොමයිසිස් මගින් එතිල් මධ්‍යසාර බවට පත් කරනවා. එතිල් මධ්‍යසාර එතනෝ. එතකොට මේ එතනෝල්ව ඇසිඩික් අම්ලය ප්‍රධානව ඇසිඩෝබැක්ටර් එහෙම නැත්නම් ඇසිඩික් අම්ල බැක්ටීරියා මගින් ඇසිඩික් අම්ල නොහොත් ඇසිටික් අම්ල නොහොත් විනාකිරි බවට පත් කරනවා. එතකොට මෙතනදී මේ යීස්ට් කියන කෙනා ගේ ශ්වසන ක්‍රමයේ ගත්තොත් මෙයාට ස්වායු නිර්වායු දෙකේම ඉන්න පුළුවන් යීස්ට්. මේ යීස්ට් කියන කෙනා වෛකල්පිත නිර්වායු. මෙයා ස්වායු නිර්වායු දෙකේම ඉන්න නිසා මෙයාට අපි කියනවා වෛකල්පිත නිර්වායු කියලා. ඒ වගේම මෙන්න මේ ඇසිටෝබැක්ටර් එහෙම නැත්නම් ඇසිඩික් අම්ල බැක්ටීරියා විශේෂයෙන්ම ඇසිඩෝබැක්ටර් සහ ග්ලූකෝනෝබැක්ටර් කියන දෙන්නටම මේ වැඩේ කරන්න පුළුවන්. මෙයා ස්වායු අනිවාර්ය ස්වායු කෙනෙක්. අනිවාර්ය
සවායු කෙනෙක්. මේ අනිවාර්ය සවායු කෙනෙක්. මෙන්න මේ ඇසිටික් අම්ල බැක්ටීරියා. පැහැදිලිද? හරි. අපි දැන් මෙන්න මේ ප්‍රකාශ ටික බලමු. එතනෝල් ඇසිටික් අම්ලයට බවට පත් කිරීම එතනෝල් ඇසිටික් අම්ලයේ බවට පත් කිරීම විනාකිර නිෂ්පාදනයේ පළමු පියවර වේ. ප්‍රකාශයේ වැරදි නේද පුතේ? එනත පොල් රාවල හෝ පොල් වතුරේ ඇති සීනි උපස්තරය එතනෝල් බවට පත් කිරීම තමයි පළවෙනි පියවර. ඇසිඩෝබැක්ටර් හෝ ග්ලූකනෝබැක්ටර්. අපිට මෙතන ඇසිඩෝබැක්ටර් කියන එක නමට යටින් ඉරක් තිබ්බොත් වඩාත් යෝග්‍යයි. ඇසිඩෝබැක්ටර් හෝ ග්ලූකනෝබැක්ටර් භාවිතා කර එතනෝල් ඇසිඩික් අම්ලය බවට පත් කළ හැකිය. ඔව් මේ ප්‍රකාශය නිවැරදියි. මෙම ක්‍රියාවලියේදී එතනෝල් ඇසිඩික් අම්ලයට බවට පත් කිරීම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි. මෙම ක්‍රියාවලියේදී එතනෝල් ඇසිඩික් අම්ලයට බවට පත් කිරීම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි. ඔව් ඔක්සිකරණයක් කියලා කියන්නේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන කෙනෙක්. නේද? එහෙනම් සවායු තත්වයේදී ඔක්සිජන් සමග එකතු වීම තමයි සිද්ධ කරන්නේ. සවායු කියන එකේ තේරුම ඔක්සිජන් සමග එකතු කිරීම තමයි සිද්ධ කරන්නේ. එමනම් ඒක සවායු ප්‍රතික්‍රියාවක්. අපිට නිවැරදි පිළිතුර වෙන්නේ එහෙනම් මොකද්ද? B හා C. B හා C කියන කෙනා තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට භාවිත කළ හැකි වන්නේ. අපි එhmenan ඊළඟ ප්‍රශ්න වෙත යමු. දැන් මේ ඔක්සිකරණය ඔක්සිහරණය පටලා ගන්න එපා. ලැක්ටෝස් අයත් වන්නේ කවර කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයකටද? දරුවනේ අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් කියන කෙනා ගත්තොත් ප්‍රධාන වශයෙන් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් සහ ඔලිගොසැකරයිඩ් කියලා කඩනවා. හැබැයි අපි ඔලිගොසැකරයිඩ් ගැන වහනකොට කතා කරන්න යන්නේ නැහැ. එතකොට අපිට ඉන්නවා ප්‍රධාන වශයෙන්ම මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ග්ලූකෝස් කියන කෙනා මොනොසැකරයිඩ්. ග්ලැක්ටෝස් කියන කෙනා මොනොසැකරයිඩ්. ෆ්‍රුක්ටෝස් කියන කෙනා මොනොසැකරයිඩ්. මෙයාලා මොනොසැකරයිඩ් මොනෝ. ඒ වගේම අපි ගත්තොත් ඩයිසැකරයිඩ් පවුල මෝල්ටෝස්, සෙලබයෝස්, ලැක්ටෝස් කිරි, සුක්‍රෝස් කඩෙන් ගන්න සීනි කන සීනි, සුක්‍රෝස්. මෙයාලා මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා ජලාණුවක් ඉවත් කරලා ග්ලයිකොසිඩික් බන්ධනයක් හැදලා තමයි හැදෙන්නේ. මෙයාලට අපි කියනවා ඩයිසැකරයිඩ් කියලා. ඩයිසැකරයිඩ්. ඊළඟට ඉන්නවා පොලිසැකරයිඩ්. ඇමයිලෝස්, ඇමයිලෝ පෙක්ටින්. එහෙම නැත්නම් මේ විදිහට අපි පොදුවේ කියනවා පිස්ටය කියලා. පිස්ටය. ඒ වගේම අපිට ගන්න පුළුවන් සෙලියුලෝස්,
ඒ වගේම ග්ලයිකෝජනුත් මේ කොටම අපිට වර්ගීකරණයට වරදක් නැහැ. ඒ වුණා අපි බලමු. ප්‍රශ්නය. ලැක්ටෝස් අයිති වෙන්නේ මොනවටද පුතේ? මේ ඩයිසැකරයිඩ්. ලැක්ටෝස් අයිති වෙන්නේ ඩයිසැකරයිඩ් කාණ්ඩයට. ලැක්ටෝස් අයත් වන්නේ ඩයිසැකරයිඩ් කාණ්ඩයට. හොඳයි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු. කෘත්‍රිම බහුආයක පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. හරි. අපි බහුආයකයක් කියලා ගත්තොත් බහුආයකයක් තැනෙන්නේ කොහොමද පුතේ? පළවෙනියටම අණු එකක් හෝ කිහිපයක් අණු එකක් හෝ කිහිපයක් එකම රටාවකට සැකසීමෙන් තැනෙන අණුක භාරය විශාල නිශ්චිත නැති අණුක භාරය විශාල හා නිශ්චිත නැති කියලා කිව්වොත් හොඳයි. හා නිශ්චිත නැති මහා අණු අපි බහුආයක කියලා කියනවා. එතකොට මේ බහුආයක වල පුතේ අනිවාර්යයෙන්ම තිරස් බන්ධන තියෙනවා. බහුආයක වල අනිවාර්යයෙන්ම මොන බන්ධනද තියෙන්නේ? මේ ආකාරයට තිරස් බන්ධන තියෙනවා. හැබැයි හරස් බන්ධන තිබීම අනිවාර්ය නැහැ. එතකොට මේ හරස් බන්ධන තිබුණොත් දැන් මේවා තමයි තිරස් බන්ධන මේක අනිවාර්යයි. හැබැයි හරස් බන්ධන තියෙන්නත් පුළුවන්. හරස් බන්ධන තිබුණොත් මේ වගේ ප්‍රත්‍යස්ත ස්වභාවය අඩු වෙනවා. ඒ වගේම තාපය හමුවේ හැඩය වෙනස් නොවී තියෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ තාප ස්ථාපන වෙන්න බලනවා. ඒ වගේම සමහර බහුආයක තියෙනවා රේඛීයව තියෙන. තව ඒවා තියෙනවා ශාඛාදාම ලෙස අතු බෙදුණු. තවත් බහුආයක තියෙනවා ත්‍රිමාණ බහුආයක. පැහැදිලිද? රේඛීය බහුආයක තියෙනවා, ශාඛාදාම බහුආයක තියෙනවා, ත්‍රිමාණ බහුආයක තියෙනවා. සමහර බහුආයක දරුවනේ ස්වභාවික බහුආයක. සමහර බහුආයක කෘත්‍රිම බහුආයක. දැන් සමහර කට්ටිය ගත්තොත් එහෙම රබර් ස්වභාවික රබර් සහ පොලිඅයිසොප්‍රීන් අපිට ස්වභාවික සහ කෘත්‍රිම කියන ආකාර දෙකෙන්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වගේ ඔය රබර් වගේ දෙයක් ගත්තොත් අපි සල්ෆර් සමග රත් කරලා මෙයාගේ තියෙන ප්‍රත්‍යස්ත ස්වභාවය අඩු කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම වල්කනයිස් කරනවා කියලා කියනවා සල්ෆර් සමග රත් කිරීම. එතකොට වැඩිපුර මේ සල්ෆර් දැම්මොත් එහෙම රබර් වලින් අපිට එබනයිට් වගේ ප්‍රත්‍යස්තාව ඉතාම අඩු ද්‍රව්‍ය පවා හදා ගන්න පුළුවන්. හරස් බන්ධන සම්පූර්ණයෙන් වගේ හරස් බන්ධන බවට පත් කරලා එබනයිට් වගේ හදා ගන්න පුළුවන් සල්ෆර් වැඩිපුර දාලා. හරි. අපි බලමු මේ ප්‍රකාශයන් ටික. එක් බහුආයකයක් තැනී ඇත්තේ එක් වර්ගයක ඒක අවයවයකක් මගින් පමණි. බහුආයකයක් තැනී ඇත්තේ එක් ඒක අවයවයකක් හෝ ඒක අවයවික කිහිපයක් එක්වීමෙනි. බහුආයකයක් තැනී ඇත්තේ එක් ඒක අවයවයකක් හෝ ඒක අවයවික කිහිපයක් එක්වීමෙනි. එවනම් පළවෙනි ප්‍රකාශය හරිද වැරදිද? පළවෙනි ප්‍රකාශය පුතේ වැරදි. සියලුම බහුආයක නොබඩදුණු දාම වේ. අපි දන්නා ශාඛාදාම සහ ත්‍රිමාණ කියලා බහුආයක ආකාර දෙකක් තියෙනවා. මීට අමතරව රේඛීය වලට අමතරව ශාඛාදාම සහ ත්‍රිමාණ කියලා ආකාර තවත් දෙකක් තියෙනවානේ. හරි. බහුආයක වල අණුක භාර සරල අණු වල අණුක භාර වලට වඩා ඉහළය. අපි පැහැදිලිවම කිව්වා බහුආයකයක් කියලා කියන්නේ අණුක භාරයේ නිශ්චිත නැති ඉතා විශාල අණුක භාර සහිත මහා අණු තමයි බහුආයක කියලා කියන්නේ.
අණුකභාරය ඉතා විශාල අණුකභාරය නිශ්චිත නැති මහා අණු තමයි අපි කියව මොනවද බහු අවයවක කියලා. එහෙනම් C ප්‍රකාශය නිවැරදි. අපිට පිළිතුරු ලෙස සැලකිය හැක්කේ නිවැරදි පිළිතුර C. C පමණයි. අපි ඉදිරියට යමු බලන්න. පුතා අපි දන්නවා මේ බහු අවයවකයේ පැහැදිලිවම බැඳුම් කාරකයක් විදිහට එහෙම නැත්නම් බොන්ඩින් සඳහන් තමයි බයින්ඩර් එකක් එහෙම නැත්නම් බොන්ඩ් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. බැඳුම් කාරකයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ බහු අවයවක ද්‍රව්‍ය බැඳුම් කාරකයක් විදිහට මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? මේ තින්ත අංශු එහෙම නැත්නම් වර්ණක තින්ත ගාන පෘෂ්ඨය සමග තදින් බඳවා තබා ගැනීම තමයි මෙන්න මේ බැඳුම් කාරකයක් නේද බහු අවයවක වල ප්‍රධාන කාර්යය වෙන්නේ. ඒතර අපි දන්නවා වර්ණක තමයි වර්ණ ලබා දෙන්නේ. හැබැයි වර්ණකාංශු අනවශ්‍ය පරිදි වැඩි වුණොත් එහෙම අපිට දිලිසෙන මතු පිටක්ද ලැබෙන්නේ රළු මතු පිටක්ද? රළු මතු පිටක් ලැබෙන්නේ. ඒක නිසා වර්ණකත් අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි යොදාගත යුත්තේ. ඒතර අපි විවිධ ගුණාංග ලබා දෙන පිරවුම් කාරක පාවිච්චි කරනවා. තෙත් කාරකට අපි මේ වෙටිං ඒජන්ට් කියලා කියනවා. සමහර වෙලාවට අපිට තින්තවල තෙත් බව රඳවා ගැනීම සඳහා ඒ වගේම ද්‍රාවක අපිට ද්‍රාවක ප්‍රධාන වශයෙන් ද්‍රාවක දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ජලය ඒ වගේම කාබනික ද්‍රාවක. ජලය සහ කාබනික ද්‍රාවක. දැන් අපි ජලය ගත්තොත් එහෙම මේ ජලය ද්‍රාවක විදිහට පාවිච්චි කරනකොට අපි කියනවා ඉමල්ෂන් කියලා. ඒ වගේම කාබනික ද්‍රාවක විදිහට පාවිච්චි කරනකොට අපි කියනවා එනමල් කියලා. එනමල්. මේ එනමල් තින්ත පාරිසරික වශයෙන් හානි කරයි. හේතුව තමයි මේ ද්‍රාවක ගොඩක් ඒවා වාෂ්පශීලී. මේ ද්‍රාවක වාෂ්ප වෙලා ගිහිල්ලා පරිසරයට හානි කරන්න පුළුවන්. හැබැයි මේ මේ ඉමල්ෂන් තින්ත ගත්තොත් එහෙම ඉමල්ෂන් තින්ත වල අපි දිය කරන්න ගන්න ජලය වාෂ්ප වෙලා ගැන ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ අනවශ්‍ය පරිදි හරස් බන්ධන වැඩි වුණොත් එහෙම මොකද වෙන්න පුළුවන්? ඔව් ඉරිතලා යම් වෙන්න පුළුවන්. ඒ වගේම ද්‍රාවකය අතිශය වාෂ්ප වෙලා ගියොත් ඒත් ඉරිතැලීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම අපිට ටයිටේනියම් ඩයොක්සයිඩ් වගේ කෙනෙක් පාවිච්චි කරොත් අපිට ඔය දිලිසෙන සුදු වර්ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පිළිතුර බැඳුම් කාරකයක් අපි ඉදිරියට යමු. සබන් අණුවක ව්‍යුහය විය හැක්කේ. හරි. දැන් අපි සබන් කියන කෙනා ගත්තොත් සබන් කියලා කියන්නේ මොනවද? දිගුදාම කාබොක්සිලික් අම්ලවල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ. සබන් කියලා කියන්නේ දිගුදාම කාබොක්සිලික් අම්ලවල දිගුදාම කාබොක්සිලික් අම්ලවල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ. සෝඩියම් හෝ පොටෑසියම් ලවණ. පොටෑසියම් ලවණ. සෝඩියම් හෝ පොටෑසියම් ලවණ. දිගුදාම කාබොක්සිලික් අම්ලවල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ තමයි අපි සබන් වශයෙන් හඳුන්වන්නේ. දැන් අපි සබන් කියන කෙනා ගත්තොත් එහෙම මෙයා C ද්විත්ව බන්ධන O සහ හයිඩ්‍රෝකාබන් වල්ගයක් තියෙනවා. ඒ කියන්නේ කාබන් X ප්‍රමාණයක් හයිඩ්‍රජන් Y ප්‍රමාණයක් මේක ඇත්තටම තියෙන්නේ. මෙන්න මෙහෙම කාබන්ලා ඉන්නවා. මේ කාබන්ලට මොකද වෙන්නේ? බැඳිච්ච හයිඩ්‍රජන්ලා ඉන්නවා. හරි. අපිට ඒක අඳින්න බෑ. ඒක නිසා මම මේ හයිඩ්‍රෝකාබන් දාමේ කාබන් සහ හයිඩ්‍රජන් වල්ගය R කියලා දානවා. ඒ වගේ මෙන්න මෙයාගේ ඔක්සිජන් කෙනෙක් ඉන්නවා තවත්. මේක ඍණායනික ස්වභාවයෙන් ඉන්නේ. මෙයා ඍණායනික ස්වභාවයෙන් ඉන්නේ. එතකොට මෙන්න මෙයාට සෝඩියම් ධනායනයක් හෝ
සම්බන්ධ වෙලා එහෙම නැත්නම් පොටෑසියම් ධනායනයක්. මෙතන මට ලියන්න පුළුවන් සෝඩියම් ධනායනයක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුවඳ සබන් වුණොත් එහෙම ඇඟේ ගාන සබන් ඕ ඍණ මෙතන ඕ ඍණ තියෙන්නේ K ධන වෙන්නත් පුළුවන්. මේකට අපි කියනවා ජලකාමී හිස. මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා ජලකාමී හිස. ජල කාමී හිස. මෙන්න මේ ආර් කාණ්ඩයට අපි කියනවා මේ සබන් වල ජල බීතික වර්ගය. ජල බීතික වර්ගය. එතකොට අපි ගත්තත් එහෙම දැන් මෙන්න මේ සබනුයි ශාලකයි වෙනස් වෙන්නේ මොකද්ද? ශාලක වල සල්ෆර් හිසක් තියෙනවානේ. ඒතර මේ සල්ෆර් බන්ධන මොකද වෙන්නේ මේ සල්ෆර් විසින් හදන බන්ධන හදන ආකාරය මීට වැඩි සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස්. නේද? රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන රයිට්. මෙතන කියද්දි තියෙනවා මේ ශාලකයක්. ඒ වගේම මේ අපි ගත්තොත් එහෙම තව කෙනෙක් ඉන්නවා. දැන් සබන්ධ ශාලකද පරිසරයට හිතකාමී. සබන් හිතකාමීනේ. ශාලක වියෝජනය වීම ඉතාම අවම වශයෙන් තමයි පවතින්නේ නේ. එතකොට දැන් මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙලා මෙන්න මේ ධන ඍණ අයනික ස්වභාවය නැති වෙලා මෙන්න මෙතනට C ද්විත්ව බන්ධන ගත්තොත් C ද්විත්ව බන්ධන O R O ධන ඍණ කතාවක් නැතුව මෙන්න මෙයත් එක්ක CH3 කෙනෙක් බන්ධනය වෙලා ඉන්නවා. මෙතන ධන ඍණ කතා නැහැ, මෙතන CH3 කෙනෙක් බන්ධනය වෙලා ඉන්නවා නම් මෙයාට අපි කියනවා ෆේම් එහෙම නැත්නම් ජෛව ඩීසල් කියලා. මේක අපි සිංහලෙන් කියනවා දිගුදාම කාබොක්සිලික් අම්ලවල දිගුදාම කාබොක්සිලික් අම්ලවල මෙතිල් එස්ටර් කියලා. එතකොට මෙතනෝල් කියන කෙනා කොහොමද ඉන්නේ? මෙතනෝල් කියන කෙනා ඉන්නේ CH3OH. එතකොට ශාක තෙල් එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් එකක් ගත්තොත් ශාක තෙල් එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් එකක් ගත්තොත් කොහොමද ඉන්නේ පුතේ? C ද්විත්ව බන්ධන OR O CH2 මෙන්න මෙයාට CH කෙනෙක් බැඳලා ඉන්නවා. CH2 කෙනෙක් බැඳලා මෙතනින් එහාට මෙන්න මේ කැලම තමයි තියෙන්නේ මේ කැලමයි මෙතනින් එහාට තියෙන්නේ. C ද්විත්ව බන්ධන OR C මේ O C ද්විත්ව බන්ධන OR මෙතන CH2 මැද එක විතරක් CH මේ CH2 CH2 O C ද්විත්ව බන්ධන OR එකයි. මේකට අපි කියනවා ට්‍රයිග්ලිසරයිඩ් කියලා. දැන් මේකෙන් හැදෙන තව එක්කෙනෙක් ඉන්නවා කවුද? අපිට ශාක තෙල් එක සබන් හැදුවත් ශාක තෙල් වලින් සබන් හැදුවත් ජෛව ඩීසල් හැදුවත් අතුරු ඵලයක් ඉන්නවා කවුද? ට්‍රයිග්ලිසරයිඩ්. CH2 CH CH2 OH 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 මේකට අපි කියනවා ග්ලිසරෝල් කියලා. මෙයාට අපි කියනවා කවුරු කියලා පුතාලා? ග්ලිසරෝල් එහෙම නැත්නම් ග්ලිසරින් කියලා කියනවා. දැන් ශාලක දෙක අපි කිව්වොත් එහෙම මෙයා සෝඩියම්
ලෝරයිල් සල්ෆේට්. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා මේ O එක අයින් වෙලා බෙන්සීන් කාණ්ඩයක් ඇවිල්ලා හයිඩ්‍රෝකාබන් වල්ගයක් එනවා. මෙයා සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆොනේට්. දැන් පුතේ බලන්න මෙන්න මෙතන සල්ෆර් ඉන්නවා. සල්ෆර්ට ඔක්සිජන් දෙකයි ඔක්සිජන් ද්විත්ව බන්ධනයයි ඉන්නවා. ඕරින කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ O1 කෙනෙක් එක R කියලා කියන්නේ හයිඩ්‍රෝකාබන් වල්ගයක්. C7 H17 එහෙම නැත්නම් CH2 CH3 මේ ආදී විදිහට මේ කාබන් ගොඩක් තියෙන්න පුළුවන්. දැන් මේකේ ජලකාමී හිස මේ සෝඩියම් ධන තියෙන පැත්ත ජලකාමී හිස මේ පැත්ත ජල බිල්තික වර්ගය. එතකොට මෙන්න මේක මේ දෙනම ශාලක මේක සෝඩියම් ලෝරයිල් බෙන්සින් සල්ෆොනේට්. මෙයා චුට්ටක් හොඳයි. මෙයා චුට්ටක් පරිසර හිතකාමී මෙයාට වැඩිය. මෙයා ටිකක් හොඳයි මෙයාට වැඩිය. හැබැයි මේ දෙන්නට වැඩිය කවුද හොඳ? සබන් හොඳයි පුතාලා. එතකොට මෙතන විශේෂත්වය තමයි මේ සල්ෆර් තමන්ගේ බන්ධන 6ම හදලා තියෙන නිසා මෙයා නම් අතිශය ස්ථායි. හැබැයි මේකේ බෙන්සින් කාණ්ඩය නිසා මේක මෙයාට වැඩිය මෙයා චුට්ටක් වියෝජනය වෙනවා. හැබැයි මේ දෙන්නම පරිසර දූෂක. ඒ වුණාට පිරිසුදු කිරීමේ හැකියාව අතින් පවිත්‍රකාර ගුණය අතින් මේ දෙන්නම සබන් වලට වැඩිය ඉතාම ඉදිරියෙන් ඉන්නවා දරුවනේ. හරි මේවට අපි කියන ශාලක කියලා පොදුවේ. අපි ප්‍රශ්නයට එළඹෙමු බලන්න. සබන් අණුවක ව්‍යුහය විය හැක්කේ. දැන් මෙන්න මෙයා බලපු ගමන් දැන් මේකේ කෑලි අඩු විතර තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ හැටිම තමයි කෑලි අඩු තියෙන්නේ. දැන් සබන් නම් අයන විදිහට නේද තියෙන්න ඕනේ. ඍණ සහ ධන අයනයක් විදිහට නේද තියෙන්න ඕනේ. හැබැයි මේකේ ධන ඍණ අයන මුකුත් නැහැ. ඒක නිසා මට මේක පිළිතුරු විදිහට ගන්න බෑ. හරි. මේකේ ධන ඍණ අයන නැහැ. ඒක නිසා මේක පිළිතුර ගන්නත් බෑ. මේක පිළිතුර ගන්නත් බෑ. සල්ෆර් කාණ්ඩයක් තියෙන කාගේද පුතේ? ශාලකවලනේ. සල්ෆර් කාණ්ඩයක් තියෙන කවුද? ශාලකවල. එහෙනම් මේක ගන්නත් බෑ. එහෙනම් සබන් වල මේක ඇත්තට මේ කොහොමද තියෙන්නේ දැන් පේනවද? මේක තියෙන්නේ මෙන්න මෙහෙම නේ. අපි දැන් දන්නවනේ R C ද්විත්ව බන්ධන O ඕරින එන්නේ ධන කියලා තියෙනවනේ. මෙන්න මේකේ මෙන්න මේ එන්නේ ධන කියන එක මකලා එන්නේ ධන කියන එක මකලා කාබන් කියන එකත් පේන්නේ නැති වෙන්න තියලා මෙන්න මේ කැලේ තුන තමයි තියෙන්නේ. මේ බන්ධන හතරකින් සම්බන්ධ වෙන අනිවාර්ය කාබන්ට නේ. මේ එහෙනම් මේ R කාණ්ඩයේ තියෙනවා. ද්විත්ව බන්ධන O කාණ්ඩයේ තියෙන ඕරින ඉන්නවා මේ. එහෙනම් මෙන්න මෙයාව තමයි අපිට සබන් කියලා ගන්න හැකියාව ලැබෙන්නේ. නිවැරදි පිළිතුර සබන් අණුවක් විය හැකි මෙන්න මේ දෙවෙනි පිළිතුර. ජෛව ඩීසල් සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය. දැන් අපි ජෛව ඩීසල් ගත්තොත් එහෙම අපි දන්නවා ජෛව ඩීසල් හදන්න මූලික වෙන්නේ ශාක තෙල්. ශාක තෙල් වල එහෙම නැත්නම් සත්ව තෙල්. අපිට මේක ශාක තෙල් එහෙම නැත්නම් සත්ව මේදය කියන්න පුළුවන්. හෝ සත්ව මේදය. ශාක තෙල් හෝ සත්ව මේදය. දැන් අපි ගත්තොත් මේ ශාක තෙල් හෝ සත්ව මේදය තියෙනවනේ. මේකේ ප්‍රධාන සංඝටකය කවුද? ට්‍රයිග්ලිසරයිඩ්. මේ ප්‍රධාන සංඝටකය ට්‍රයිග්ලිසරයිඩ්. හරි. එතකොට අපිට මේක ගන්න පුළුවන් කාගෙන්ද? මට ශාක වලින් ශාක තෙල් හෝ සත්ව මේදය ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. මම මේකේ ශාක තෙල් කියන කෙනා
highlight කරන්න ප්‍රධාන වශයෙන් ඒ වගේම ශාකවල තියෙන පිෂ්ඨ උපස්තරය. ශාකවල තියෙන පිෂ්ඨය මේ පිෂ්ඨය නිර්වායු සුද්ධජීවීන් මගින් පැසීමට භාජනය කරලා. නිර්වායු සුද්ධජීවීන් පැසීමට භාජනය කරලා මට හදා ගන්න පුළුවන් CH3OH එහෙම නැත්නම් මෙයාට අපි කියනවා මෙතනෝල් කියලා. මෙතනෝල් කියලා කියනවා. දැන් මම ළඟ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් මෙතනෝල් අනිත් කෙනා ශාක තෙල්. එතකොට මේ ශාක තෙල් සහ මෙතනෝල් කියන දෙන්න අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරලා. එතකොට මෙතනෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් අඩංගු සංයෝගයක් මට අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරලා මේ දෙන්න කවුද පුතේ මේකේ අමුද්‍රව්‍ය දෙක පාවිච්චි කරලා මට මෙයාලගේ ප්‍රතික්‍රියාවක් තියෙන විශේෂ නම මම මෙහෙම ලියන්න trans ස්ථරීකරණය ලක් කරලා ප්‍රධාන ඵලයේ ෆේම් එහෙම නැත්නම් ජෛව ඩීසල් අතුරු ඵලය ග්ලිසරෝල් හදා ගන්නවා. දැන් ෆේම් ඉන්නවා. ෆැටි ඇසිඩ් මෙතිල් එස්ටර්. එතකොට මෙන්න මේ ෆේම් කියන කෙනා දහණය වුණොත් අපිට පිට වෙනව මොනවද? ෆේම් දහණය වුණොත් අපිට පිට වෙනවා ශක්තිය ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක ප්‍රවාහ සංශ්ලේෂණය සොසනෙන් එහෙම නෙමෙයි ප්‍රභා සංශ්ලේෂණයෙන් ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් උරා ගන්න. මේක තමයි සම්පූර්ණ පුනර්ජනනීය ජෛව ඩීසල් හදන ක්‍රමය. එතකොට මට මෙතනදී මෙන්න මේ මෙතනෝල් වලට කෝස්ටික් සෝඩා එකතු කරලා මේ දෙන එකට දිය කරලා කෝස්ටික් සෝඩායි මෙතනෝල් දිය කරලා ද්‍රවයක් හදාගෙන ශාක තෙල් එක්ක ප්‍රතික්‍රියා කරොත් කෝස්ටික් සෝඩායි මෙතනෝල් එකට මිශ්‍ර කරලා ද්‍රවයක් හදාගෙන ඒ ද්‍රවය ශාක තෙල් එක්ක මිශ්‍ර කරොත් කෝස්ටික් සෝඩා සමජාතීය උත්ප්‍රේරකයක්. හැබැයි එහෙම වුණොත් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හැබැයි තවත් වැඩක් වෙන්න පුළුවන් එහෙම කරොත් සබන් හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි ගන්න ශාක තෙල් වල නිදහස් මේද අම්ල ප්‍රමාණය ෆ්‍රී ෆැට් ඇසිඩ් ප්‍රමාණය 2.5ට වැඩිය අඩු වගේක පවත්වා ගත්තොත් මේ සබන් හැදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි යොදා ගන්න ශාක තෙල් වල FFA අගය කියන එක 2.5ට වැඩිය අඩුවෙන් තියා ගන්න ඕනේ සබන් නොසැදී තියෙන. මට ඒ වගේම තමයි මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න නැතුව ලෙඩ් වල ඔක්සයිඩයක්, ටින් වල ඔක්සයිඩයක්, හෝ සිංක් වල ඔක්සයිඩයක් පාවිච්චි කරලා විෂම ජාති උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරලා මේ සබන් හැදීමේ ක්‍රියාවල නැතුව මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එය දහනය කිරීමේදී පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීමක් සිදු නොවේ. පුතේ පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. හැබැයි එය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ දැමීමට දායක නොවන ලෙස සලකනවා. හේතුව මේක චක්‍රාකාරව සිද්ධ වෙන නිසා මේක පුනර්ජනනීයව සිද්ධ වෙන නිසා අර පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ දැමීමට හේතු වෙන්නේ නැහැ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා දහනය වෙච්ච ගමන්. ඒ නැවුම් ශාක තෙල් මගින් පමණක් නිපදවිය හැකියි. පැහැදිලිව වැරදි සත්ව තෙල් ගන්නත් පුළුවන්. වඩේ බැදලා අයින් කරන පොල් තෙල් ගන්නත් පුළුවන්. ඒක නිසා අපවිත්‍ර තෙල් ගන්නත් පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් තමයි දැන් අපි දන්නවා ඔය 3R සංකල්පය. reduce, reuse, recycle. දැන් මට සමහර වෙලාවට මේ මෙතනෝල් මෙතනින් පිට වෙන මෙතනෝල් තියෙනවනේ පුතේ.
මේ මෙතනෝල් ඝනීභවනය කරලා නැවත මෙතනෝල් හදා ගන්න පුළුවන් නේ රීයුස්. එතකොට reduce and recycle කියලා ගත්තොත් එහෙම මට මම යොදා ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්න මට හැකියාව තියෙනවා මොකද්ද? පාවිච්චි කරලා ඉවතලන තෙල් පාවිච්චි කරන්න. ශාක තෙල් පාවිච්චි කරන්න. හරි? ඒ වගේම තමයි පාවිච්චි කරලා ඉවතලන ශාක තෙල් ප්‍රතිචක්‍රීකරණයට ලක් කරලා පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා වඩේ බෙදලා විසි කරන තෙල් ටික මේ ජෛව ඩීසල් හදන්න ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. පිරිසුදු ශාක තෙල් පමණක් අවශ්‍යයි කියන කතාව සම්පූර්ණ වැරදි. සත්ව තෙල් ගන්නත් පුළුවන්. අපිරිසුදු ශාක තෙල් ප්‍රතිචක්‍රීකරණයට කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ නිපදවීම සඳහා මෙතනෝල් අමුද්‍රව්‍යයක් වේ. අනිවාර්යෙන් මෙතනෝල් අමුද්‍රව්‍යයක්. ඒ නිපදවීම සඳහා වඩාත් සුසු උත්ප්‍රේරකය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමජාතීය උත්ප්‍රේරකයක් ලෙස ගන්න පුළුවන්. හැබැයි වඩාත් සුසු උත්ප්‍රේරකය වෙන්නේ විෂම ජාතිය උත්ප්‍රේරක. සිංක්, ලෙඩ් හෝ ටින් වල ඔක්සයිඩයක් ගන්න පුළුවන්. හොඳ වඩාත් යෝග්‍ය. වඩාත් සුසු උත්ප්‍රේරක කියන වචනේ නිසා මෙන්න මේ පිළිතුර අපිට ඉවත් කරන්න පුළුවන්. එය පුනර්ජනනීය නොවන බල ශක්ති ප්‍රභවයකි. ජෛව ඩීසල් කියන්නේ පැහැදිලිවම අපිට පුනර්ජනනීය ආකාරයට සකසා ගන්න පුළුවන්. හැබැයි පුනර්ජනනීය නොවන අවස්ථාවක් තියෙනවා. දැන් මෙන්න මේ මෙතනෝල් මම ගත්තේ කොහොමද? මේ ශාකවල තියෙන පිෂ්ඨය නිර්වායු සුත්‍ර ජීවීන් මගින් පැසීමට ලක් කරලා. හැබැයි මම මෙන්න මේ මෙතනෝල් ටික මෙන්න මේ මෙතනෝල් පෙට්‍රෝලියම් පිරිපහදුවේ අතුරුඵල විදිහට ගත්තා. මේ පෙට්‍රෝලියම් පිරිපහදුවේ අතුරුඵල විදිහට මෙතනෝල් ගත්තොත් මොකද වෙන්නේ? මට මේක පුනර්ජනනීය වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය ජෛව ඩීසල් අපි සලකන්නේ පුනර්ජනනීය සම්පතක් විදිහට. එවනම් මට මේකේ වඩාත් සුදුසු ප්‍රකාශය වෙන්නේ දරුවනේ ඒ නිපදවීම සඳහා මෙතනෝල් අමුද්‍රව්‍යයක් වේ. පළවෙනි ප්‍රකාශය වර්ධින්නේ පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීමක් සිදු වෙනවා. හැබැයි එය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ දැක්වීම සඳහා හේතු නොවන විදිහට තමයි සලකන්නේ. ඒ නැවුම් ශාක තෙල් මගින් මං කිව්වා පරණ තෙලුත් ගන්න පුළුවන් කියලා. ඒ නිපදවීම සඳහා වඩාත් සුසු කියන වචන නිසා හතරවෙනි ප්‍රකාශය වර්ධිනවා. ඒ පුනර්ජනනීය නොවන සම්පතක් නෙමෙයි පුනර්ජනනීය සම්පතක් විදිහට තමයි අපි සලකන්නේ. නිවැරදි පිළිතුර තුන අපි ඉදිරියට යමු බලන්න. පොහොර නිෂ්පාදන සඳහා ඇපටයිට්. පුතේ අපි දන්නවා මේ ඇපටයිට් ඛනිජය. මෙන්න මේ ඇපටයිට් කියන ඛනිජය තැන් දෙකක තියෙනවා ලංකාවේ. කොහෙද තියෙන්නේ? එප්පාවලයි රුධිගමයි. ඇපටයිට් ඛනිජය. එතකොට මේ ඇපටයිට් ඛනිජය අපිට තියෙනවා ක්ලෝරෝ, ෆ්ලෝරෝ සහ හයිඩ්‍රොක්සි කියන ආකාර තුනකට. එතකොට මේ ඇපටයිට් ඛනිජය ජල ද්‍රව්‍යතාවය ඊටාම අඩුයි. ඒක නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේක කුඩු කරලා ජල ද්‍රව්‍යතාව වැඩි කරන ආකාරයට භාවිත කළොත් තමයි කෙටි කාලීන භෝග වලට ගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහා ඍජුවම කෙටි කාලීන භෝග වලට දැම්මට ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා අපි මොකද කරන්නේ? මේ ඇපටයිට් ඛනිජය කුඩු කරලා කරන වැඩ ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ අම්ල සමග ප්‍රතික්‍රියාව. අපි මේවට කියන පූර්ණ අල්පාම්ලණය කියලා. පූර්ණ අල්පාම්ලන. පූර්ණ අල්පාම්ලණයට ලක් කරන්න පුළුවන් කියලා. එතන විශේෂයෙන්ම අපිට සිංගල් සුපර් ෆොස්ෆේට්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් ආදී විදිහට මේ සුපර් ෆොස්ෆේට් ජල ද්‍රව්‍යතාව වැඩි ආකාරයට හදා ගන්න පුළුවන්. අපිට ප්‍රධාන වශයෙන් ප්‍රබල තියෙන අම්ල අපි දන්නවා සල්ෆියුරික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, ෆොස්ෆරික් අම්ලය වගේ ප්‍රබල අම්ල සමග මෙන්න මේ ඇපටයිට් ඛනිජය කුඩු කරලා ප්‍රතික්‍රියා කරවලා ජල ද්‍රව්‍යතාව වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අනිත් ක්‍රමය තමයි අපිට සෝඩියම් කාබනේට් සමග රත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සර්පන්ටයින් ඛනිජය
ලංකාවට වඩාත් යෝග්‍ය ක්‍රමය තමයි මේ සර්පන්ටයින් සමග ප්‍රතික්‍රියා කරන්න. ඒ වගේම තමයි මේ පීට් සමග ප්‍රතික්‍රියා කරන එක. දැන් අපිට මෙන්න මේ ක්‍රමවල පූර්ණ අල්පාම්ලන කියන්නේ බෑ. මේවට අපි පාර්ශ්වික අල්පාම්ලන කියනවා. මේ වගේ යම් තාක් දුරට ජල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. හැබැයි ලංකාව වගේ රටකට මේ සර්පන්ටයින් සමග ප්‍රතික්‍රියා කරන වඩාත් යෝග්‍යයි. ඇයි පුතේ එහෙම කියන්නේ? ලංකාවේ උකුල ප්‍රදේශයෙන් අපිට සර්පන්ටයින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ලංකාවේ අම්ල නිෂ්පාදනයක් සිදු කරන්නේ නැති නිසා පිටරටින් අම්ල ගෙන්නන්න ගියොත් ඒක ටිකක් වැඩි වෙදමක් යනවා. පොහොර නිෂ්පාදන සහ ඇපටයිට් භාවිතා කරයි. මෙහිදී ඇපටයිට් සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමට හේතුව එහි ඵලයේ අවසානයේ ජලභීතික ස්වභාවය අඩු කිරීමට. නෑ ජලභීතික ස්වභාවය අඩු කරන්නේ නෙමෙයි. කුඩා කොටස් වල කඩා ගැනීමට. නෑ කුඩා කොටස් වල අපි කඩන්නේ මොකද පුතේ? අබරනවා. පිරවුම් කාරකයක් එකතු කිරීමට. නෑ පිරවුම් කාරකයක් මෙතන තරම් වැදගත් වෙන්නේ නෑ. ඇපටයිට් වල විෂ ස්වභාවය අඩු කිරීම සඳහා. ඇපටයිට් වල කිසි විෂක් නෑ. ජල ද්‍රාව්‍යතාව වර්ධනය කරගන්න. ඕක අපි දන්නා අල්පාම්ලණයට සඳහා එහෙම නැත්නම් ජල ද්‍රාව්‍යතාව වර්ධනය කර ගැනීම සඳහා. අර මම කියපු ක්‍රම ටික සහ සමීකරණ ටික චුට්ටක් බලා ගන්න. විශේෂයෙන් ප්‍රබල අම්ල හතර සමග ප්‍රතික්‍රියා වෙන්නේ කොහොමද? සෝඩියම් කාබනේට් එක කොහොමද? ඒ වගේම සර්පන්ටයින් එක කොහොමද කියනවත් අඩුම තරමින් බලා ගන්න. ඊළඟ ප්‍රශ්නට යමු. රසායනික ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විද්‍යාත්මක සෞඛ්‍යමය හා තාක්ෂණික තොරතුරු දැන ගැනීමට වඩාත් සුදුසු ක්‍රමය කුමක්ද? දරුවනේ අපි දන්නවා මේ රසායනික ද්‍රව්‍යයක් හා සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා ගැනීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමය තමයි MSDS පත්‍රිකාව. Material Safety Data Sheet. Material Safety Data Sheet. මේ MSDS පත්‍රිකාවක් අපි භාවිතා කිරීමේදී අපිට පළවෙනි දේ තියෙනවා මෙන්න මෙයාගේ physical and chemical characteristics. Physical and chemical characteristics. මෙයාගේ භෞතික හා රසායනික ස්වභාවය. භෞතික හා රසායනික ගුණ. දෙවෙනි එක නිෂ්පාදකයාගේ විස්තර. නිෂ්පාදකයාගේ තොරතුරු. ඊළඟට ගබඩා කළ යුතු ආකාරය. හා ප්‍රවාහනය. සමහර අම්ල එහෙම තියෙනවා මේවා ගබඩා කරලා තියෙන පුතේ වැලි ඇතුරුමක් තුල. සමහර ඒවා ආලෝකයට නිරාවරණය නොවිය යුතුයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ දෙයක් ගත්තොත් ආලෝකයට නිරාවරණය නොවන බෝතල් වල අවුරලා තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රථමාධාර. ඒ වගේම ගිනි නිවීම. හදිසියෙ ගින්නක් ඇතුනොත් කොහොමද ගින්න නිවන්නේ? දැන් සමහර ලාට අපිට දැන් මේක එපා කියලා හිතන්නකෝ. මේක කොහොමද පරිසරයට බැහැර කරන්නේ? පරිසරයට කොහොමද අපි මේක බැහැර කරන්නේ? ඒ වගේ මේ වගේ ස්ථායීතාව ජලනාංකය තාපාංක ද්‍රවාංක වැනි රසායනික තොරතුරු. අපිට රසායනික නිෂ්පාදනයක් නම් ඒ අදාළ නිෂ්පාදනයේ MSDS පත්‍රිකාව මේ සමග එනවද කියලා බලලා ඒක කියවලා තමයි පුතේ අපි අනුගමනය කරන්න ඕනේ කොහොමද මෙයා සමග කටයුතු කළ යුත්තේ කියලා. දැන් සමහරලාට ගබඩා කිරීම කියන්නේ සමහර ඒවා අපිට ගබඩා කරන්න තියෙනවා භූමි තෙල් තුල. සමහර ඒවා වැලි තුල. හරි. ඒක නිසා හරිම ඩේන්ජර් වැඩක් මේක කොහොමද කරන්නේ කියන එක. රසායන අමුද්‍රව්‍ය සම්ප්‍රදාය. රසායනික අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක සෞඛ්‍යමය හා තාක්ෂණ තොරතුරු දැන ගැනීමට වඩාත් සුදුසු ක්‍රමය
පුතේ අපිට මේ ද්‍රව්‍ය ආරක්ෂණ පත්‍රිකාව එහෙම නැත්නම් මැටීරියල් සේෆ්ටි ඩේටා ෂීට් එකට කතා බලන එක තමයි වඩාත් යෝග්‍ය භාවිතය. හරි. පාත වායු සලකන්න. CH4 methane, O2 oxygen, AR argon, Na3 ammonia, H2O ජලය. ඉහත වායු වල නේද? ජලයත් ජල වාෂ්ප විදියට තියෙන වායුවක් කියලා තමයි සලකන්නේ. වායු වලින් අදෝරක්ත කිරණ අවශෝෂණය කර ගැනීමට හැකියාවක් ඇත්තේ කුමන ඒවාටද? පුතේ පළවෙනියට මෙතනින් අයින් කරන්න නිෂ්ක්‍රීය වායු. නිෂ්ක්‍රීය වායු වලට හැකියාවක් තියනවද අදෝරක්ත කිරණ උරා ගන්න? බෑ. එවනම් අපි නිෂ්ක්‍රීය වායු අයින් කරනවා මෙතන. කවුද නිෂ්ක්‍රීය වායුන්නේ? ආගන්. හරි. ඊළඟට සමද්විපරමාණුක අණු. සමද්විපරමාණුක අණු කියලා කියන්නේ මෙන්න මේ වගේ. O2 N2 H2 වගේ සමද්විපරමාණු කට්ටිය. දැන් මෙතන මෙයා ඉන්නවා මෙයා වයි. හරි. එතකොට ඉතිරි කට්ටියට හැකියාව තියෙනව මොනවද? නිෂ්ක්‍රීය වායුව සමද්විපරමාණුක නොවන කට්ටියට අදෝරක්ත කිරණ උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ තුන් දෙනා AD සහ E. AD සහ E තුන් දෙනාට අදෝරක්ත කිරණ උරා ගන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙක් මේ ජලය නෙමෙයි මේක ජල මේ වායුවක් මේ වායුවක්. හැබැයි අදෝරක්ත කිරණ උරාගත්ත පමණින්ම එයාට හරිතාගාර වායුවක් වෙන්න පුළුවන්ද? බෑ. එයාට පුතේ මොකද වෙන්න ඕනේ? ස්ථායි බවක් තියෙන්න ඕනේ. ස්ථායි බවක් තියෙන්න ඕනේ. හරි. ඒ වගේම තමයි නිත්‍ය ද්විද්‍රව ගූර්ණයක් එහෙම නැත්නම් කම්පණය වෙන අවස්ථාවේදී හෝ ද්විද්‍රව ගූර්ණයක් ඇති වෙන්න ඕනේ. ඒක නිත්‍ය ද්විද්‍රව ගූර්ණයක් හෝ කම්පණය වෙන අවස්ථාවේදී ද්විද්‍රව ගූර්ණයක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි දැන් අපි ඔය කාබන් මොනොක්සයිඩ් ඒ වගේම ඕසෝන් වගේ කට්ටිය ගත්තොත් එයාලා අස්ථායිනේ. එයාලට මේ අදෝරක්ත කිරණ උරා ගැනීමට හැකියාවක් තිබ්බට එයාලා අස්ථායි නිසා අපි ඒවා හරිතාගාර වායුන් ගොඩේ ප්‍රබල ස්ථානවල රඳවන්නේ නැහැ. ඉදිරියට යම් බලන්න. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම යනවා. දැන් BOD අගය කියන එක තියෙනවනේ. මේ BOD අගය කියන එක ඇති කිරීමට සුද්‍රජීවීන් තමයි ප්‍රධාන වශයෙන්ම අනිසි බලපෑම කරන්නේ. අපිට දැන් BOD අගය ගණනය කරන්න සිද්ධ වෙන්නේ මේ සුද්‍රජීවීන් විසින් බලපෑම් කරනවා නම්. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔය ජල නියදියක් ගත්තොත් මේ ජලය දිය වෙලා තියෙන දැන් මේ අපජලයනේ එහෙම නැත්නම් අපවිත්‍ර ජලයනේ අපිට BOD එකේ කැල්කියුලේට් කරන්න වෙන්නේ. උතන මේ අපජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය. මෙන්න මේ කාබනික ද්‍රව්‍ය ටික මේකේ ඉන්න සුද්‍රජීවීන් විසින් ඔක්සිකරණය කරලා එහෙම නැත්නම් පරිභෝජනය කරලා ඉවර කරන්න අවශ්‍ය වෙන ඔක්සිජන් ප්‍රමාණය තමයි අපිට BOD අගය කියලා සලකන්න වෙන්නේ. අපි බලමු උත්තර ටික. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම යනු දෙල්ලද සුද්‍රජීවීන් සහිත ජල නියදියක දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය. right. ඒ උත්තරය අපි චුට්ටක් තියමු. ජල නියදියක සිටින ජලජ ජීවීන් විසින් දිවා කාලය තුළ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය. ඒක දිවා කාලේ කතාවක් නේ. ඒක පට්ට බොරුවක්. ජල නියදියක සිටින ජලජ ජීවීන් විසින් රාත්‍රී කාලය තුළ දිවා රාත්‍රී කතාවක් නෑ. පැය 24 උතර මේකේ කාලය කතාවක් නෑ. එහෙනම් උත්තර දෙකයි තියෙන්නේ පළවෙනි එක සහ පස්වෙනි එක. හරි. දෙනලද සුද්‍රජීවීන් සහිත ජල නියදියක දියවෙති ඔක්සිජන් ප්‍රමාණය. නෑ. සුද්‍රජීවීන් විසින් ජල නියදියක ඇති කාබනික සංයෝග ඔක්සිකරණය සඳහා පරිභෝජනය කරන ලද ඔක්සිජන්. මේ උත්තරේ හොඳට පාඩම් කරලා තියාගන්න. BOD අගයන කුමක්ද කිව්වොත් ලියන්න තියෙන හොඳ උත්තරයක්. සුද්‍රජීවීන් විසින් ජල නියදියක ඇති කාබනික සංයෝග ඔක්සිකරණය සඳහා පරිභෝජනය කරන ඔක්සිජන් ප්‍රමාණය. සුද්‍රජීවීන් විසින් ජල නියදියක ඇති කාබනික සංයෝග ප්‍රමාණය ඔක්සිකරණය සඳහා පරිභෝජනය කරන ඔක්සිජන් ප්‍රමාණය තමයි අපිට BOD අගය කියලා විද්‍යාත්මකව ගත හැකි වෙන්නේ. හරි. සුන්දරව මේක කිව්වට ඒක ඇත්තටම හොඳ උත්තරයක් නෙමෙයි. නිවැරදි පිළිතුර 5 ඉදිරියට යමු. පාලක සාම්පලයක් ඇසුරෙන් නොදන්නා සාම්පලයක් හැදෑරීම සඳහා භාවිත කර සැකසු
තුනී ස්තර වර්ණයක ශිල්ප තහඩුවක් රූප සරහනේ පෙන්වා ඇත. නොදන්නා සාම්පලයේ සංයෝග දෙකකට වඩා අඩංගුවෙන් ඇත. මේ චුට්ටක් කියලා දෙන්නම් මම. අපි ඔබ ඉස්සරලම් බලා ගන්න මේ කඩදාසි වර්ණයක ශිල්පයේ තුනී ස්තර වර්ණයක ශිල්පය සහ ස්තම්භ කුළුණු වර්ණයක ශිල්පය කියන ශිල්ප ක්‍රම තුන, ඒ වගේම පුනර්ස්පටිකීකරණය, ඌර්ධෝපාතනය. පුනර්ස්පටිකීකරණ, ඌර්ධෝපාතනය. කඩදාසි වර්ණයක ශිල්පය, තුනී ස්තර වර්ණයක ශිල්පය, ස්තම්භ කුළුණු වර්ණයක ශිල්පය, ඒ වගේම පුනර්ස්පටිකීකරණය සහ ඌර්ධෝපාතනය කියන ක්‍රියාකාරකම් පහ කොහොමද කරන්නේ කියන එක. මේකෙදි විශේෂයෙන්ම කඩදාසි වර්ණයක ශිල්පයේදී කඩදාසිය සඳහා ගන්නේ මොනවද? කඩදාසිය අපි කපා ගන්නේ කොහොමද කියන එක. ඒ වගේම ද්‍රාවක කුටීරයක් හදාගන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි දෙවනියට තුනී ස්තර වර්ණයක ශිල්පයේදී තුනී ස්තරයක් හදාගන්නේ කොහොමද? ඒ වගේම මේකේ පැන්සල් ඉරක් අඳින්නේ ඇයි? ඒ වගේම පැන්සල් ඉර අඳිද්දී අපි සැලකිලිමත් යුතු කරුණු මොනවද? ඒ වගේම තමයි අපි දැන් ඔය පදනම් රේඛාව කියන එක තියෙනවානේ. තුනී ස්තර වර්ණයක ශිල්පයට සහ කඩදාසි වර්ණයක ශිල්පය කියන මෙන්න මේ ශිල්ප ක්‍රම දෙකේදීම පැන්සල් ඉරක් ඇඳලා තියෙනවා. මෙන්න මේ පදනම් රේඛාව කියලා. මේ රේඛාව තද රඳින්නේ නැහැ. ඇයි මේක පෑනෙන් අඳින්නේ නැත්තේ? පෑනෙන් ඇඳොත් මේ අඳින රේඛාවත් විභේදනය වෙන්න බලනවා. ඒ වගේ මුඩ අඳිනවා අපි ද්‍රාවක පෙරමුණ ගමන් කරන දුර කියලා. එතකොට මම මොකද කරන්නේ? මෙන්න මෙයා ඔබනවා. මෙන්න මෙයා ඔබනවා ද්‍රාවක වලින් සංපෘක්ත වෙච්ච ද්‍රාවණයක. හැබැයි මේ ද්‍රාවක මිශ්‍රණය කොහොම තිබ්බත් අපි පදනම් රේඛාවට මෙන්න මේ පදනම් රේඛාව පේන්න තියෙන්න ඕනේ. හරි. අපි ද්‍රාවක මෙහෙම තිබ්බා කියලා කියමුකෝ. මේ ද්‍රාවක මෙහෙම තිබ්බත් මේ පදනම් රේඛාව පැන්සල් ඉර පේන්න තියෙනවා. එතකොට අපිට පාලක සාම්පලය කියලා කියන්නේ අපි දන්න කෙනෙක්. දන්න කෙනෙක්ගේ තිතක් අපි මෙතන තියා ගන්නවා. මොකෙන්ද තියාගන්නේ? කේශික නලයේ. එතකොට මෙන්න මෙයා එක සංයෝගයක් නම් මෙයා ගිහින් තනි තිතක් තියෙනවා. එතකොට මම නොදන්න සංයෝගයක් ගත්තොත් දැන් මේ නොදන්න සංයෝගය මේ මෙහෙමත් තියෙනවා. මෙන්න මේ වගේ විවිධ ස්වභාව වලින් තියෙන්න පුළුවන්. දැන් මේ නොදන්න සංයෝගය මේක පාලක සාම්පලය. පුතේ මෙන්න මේ දෙන්න පාලක සාම්පලයයි නොදන්න කෙනයි එකම මට්ටමේ තිත් පෙන්නුවොත් පාලක සාම්පලයේ අඩංගු ද්‍රව්‍ය නොදන්න සාම්පලය තුල තියෙනවා. මේ පාලක සාම්පලය නොදන්න කෙනා එකම උස මට්ටමක තිබ්බොත් අපිට කියන්න පුළුවන් මේ දෙන්නේ පාලක සාම්පලයේ අඩංගු ද්‍රව්‍ය නොදන්න ද්‍රව්‍ය තුල තියෙනවා. ඒ වගේම මෙන්න මෙයාගේ තිත් තියෙනවා 1 2 3 4ක්. හරි. මෙන්න මෙයාගේ තිත් කීයක් තියෙනවද මේ? තිත් 4ක් තියෙනවා. කියන්නේ මෙන්න මේ පදනම් රේඛාවේ තියෙන තිත හැර ඉතිරි තිත් 4ක් තියෙනවා. කියන්නේ මේකේ මේ සංයෝගයේ සංඝටක 4යි. සංඝටක 4ක් තියෙනවා කියන එක. බලමු. නොදන්න සාම්පලයේ නොදන්න සාම්පලයේ ප්‍රති සංයෝග 1 2 3යි. නොදන්න සාම්පලයේ සංයෝග කීයක් තියෙනවද? 1 2 3යි. ඒ වගේම පාලක සාම්පලයේ තියෙන මේ නොදන්න මේ පාලක සාම්පලයේ තියෙන දෙන්නම නොදන්න සාම්පලයේ තුල ඉන්නවා. ඒ වගේම නොදන්න සාම්පලයේ සංඝටක 3ක් තියෙනවා. පාලක සාම්පලයේ ඉන්න දෙන්නම නොදන්න සාම්පලයේ ඉන්නවා. ඊට අමතරව අපි ගත්තොත් මෙන්න මේ නොදන්න සාම්පලය තුල මේ පාලක සාම්පලයේ තියෙන දෙන්නයි ඊට අමතරව තව සංයෝගයකුයි ඔක්කොම 3ක් තියෙනවා. නොදන්නා සාම්පලයේ සංයෝග දෙකකට වඩා අඩු වෙන්නේ නැත. සංයෝග 3ක් තියෙනවා වැරදි. නොදන්න සාම්පලයේ සංයෝග දෙකක් ඇත. ඒකත් වැරදි. නොදන්න සාම්පලයේ පාලක සාම්පලයේ ඇති සංයෝග අඩංගු විය හැකියි. පැහැදිලිවම? ඔව් ඒ උත්තරේ. නොදන්නා සාම්පලයේ ඇත්තේ පාලක සාම්පලයේ ඇති සංයෝග පමණයි. වැරදිනේ. නොදන්න සාම්පලයේ පාලක සාම්පලයේ තියෙන දෙන්නට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා. පාලක සාම්පලයේ සදා ඇත්තේ සංසුද්ධ සංයෝගයක් යොදාගෙන. නෑ සංයුක්ත සංයෝගයක් නෙමෙයි. සංයෝග දෙකක් මේකේ තියෙනවා. මට පිළිතුරු විදියට ගන්න වෙන්නේ මෙන්න මේ තුන්වෙනි පිළිතුර. නොදන්න සාම්පලයේ පාලක සාම්පලයේ සංයෝග අඩංගු විය හැකියි.
ඉදිරියට යන්න. දැන් මම මේකත් එක්ක තව දෙයක් ඔබට පැහැදිලි කරන්න කිව්වා. ස්තම්භ කුළු වර්ණරේඛ ශිල්පයේදී කොහොමද ස්තම්භයක් හදාගන්නේ? ඒකේ අපි ලේයර්ස් අහුරන්නේ කොහොමද? ඒ වගේම අපිට මේ වර්ණරේඛ ශිල්ප තුන භාවිතා කරන ආකාර මොනවද? මේ වර්ණරේඛ ශිල්ප ක්‍රම තුනේ ස්ථිරේක කලාපය මොනවද? ගතික කලාපය මොනවද කියලා වගුවක් හදාගන්න. ඔතනින් හැමදාම ප්‍රශ්නයක් අහනවා. KClO ත්‍රිහි වියෝජනය පහත ප්‍රතික්‍රියාවෙන් දැක්විය හැකියි. 2 KClO solid 2 KCl solid දන්න 3 O2. රත් කරන ලද KClO ත්‍රි සාම්පලයක් මගින් පළමු විනාඩි 5 තුළ ඔක්සිජන් මවුල 5ක් හැදුණා. ඊළඟ විනාඩි 5 තුළ ඔක්සිජන් මවුල 3ක් හැදුණාලු. දැන් ඔක්සිජන් දැන් මෙතන පළවෙනි විනාඩි 5 ඔක්සිජන් මවුල 5ක් හැදිලා දෙවෙනි එකේ ඔක්සිජන් මවුල 3ක් හැදිලා. එම විනාඩි 10 තුළ KClO ත්‍රිහි සාමාන්‍ය වියෝජන ශීඝ්‍රතාව විනාඩියට මවුල. අපි ගත්තොත් එහෙම මෙන්න මේක කියවනවා මෙන්න මෙහෙම. දෙකක් KClO ත්‍රිහි solid ධන දෙකක් KCl solid ධන 3ක් O2 ගෑස්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ දෙකට මේකේ 3. මම මේක බෙදලා මෙන්න මෙහෙම කරනවා. මම මේක ඔක්සිජන් එකක් වෙන්න හදා ගන්නවා. ඔක්සිජන් එකක් වෙන්න හදා ගන්නවා. නැත්නම් මේක මෙහෙම කරමු හරි. මෙන්න මේකේ මම දෙකෙන් හැම එකකම බෙදන්නම්. එතකොට මට මේ KClO ත්‍රියට මුලින් තියෙන එකක්. එතකොට එක KClO ත්‍රි මවුලයකින් මෙයාගේ එක මවුලයකින් හැදෙන්න ඕනේ ඔක්සිජන් 3 බෙදීම 2යි මවුල්. නේද? මම මේ හැම එකක්ම දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ මෙතන ඉස්සරහා ඉතුරුනේ 1යි. KClO ත්‍රි එක මවුලයකින් හැදෙන්න ඕනේ ඔක්සිජන් මවුල 3 බෙදීම 2. පළවෙනි විනාඩි 5 හැදෙනවලු ඔක්සිජන් මවුල 5. ඒ කියන්නේ ඔක්සිජන් මවුල 5ක් හැදෙනවා. මෙන්න මේකේ 5ක්. එහෙනම් මම හිතනවා මෙන්න මෙයාගේ x ප්‍රමාණයක් තිබ්බොත් දැන් එකක් තිබ්බොත් 3ෙන් 2යිනේ. එන x තිබ්බොත් එකක් තිබ්බොත් 2ෙන් 3යිනේ. එන x තිබ්බොත් 2ෙන් 3යි x. එහෙනම් මුල් විනාඩි 5 තුල හැදෙන ප්‍රමාණය 2යි 3යි x කියන්නේ 5යි මම හදාගත්තා. මෙන්න මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රිකාගේ එකක් වෙන්න මම මේ ඔක්කොම දෙකෙන් බෙදුවා. එහෙනම් මෙයාගේ එකකින් හැදෙනවා 2ෙන් 3ක්. එහෙනම් මෙයාගේ x වලින් හැදුනා 2ෙන් 3 x. එහෙනම් පළවෙනි විනාඩි 5 x කියලා කියන්නේ 5යි මවුල. ඒ කියන්නේ x කියලා අපිට හොයන්න පුළුවන්. 2යි 3යි x කියන්නේ 5යි නම් 5 වරක් 2 10 බෙදීම 10 බෙදීම 3යි x. එහෙනම් පළවෙනි විනාඩිය තුල පළවෙනි විනාඩි 5 තුල වියෝජනීය වෙලා තියෙනවා. මෙයාගෙන් කොච්චරද? 10 බෙදීම 3යි මවුල. හරි. ඊළඟට දැන් මේ සමීකරණය මම ගන්නවා අර දෙකෙන් බෙදපු එක. දෙකෙන් බෙදුවේ මෙයාගේ සංගුණක එක කරගන්න. ඇයි මම දෙකෙන් බෙදුවේ? මෙන්න මෙයාගේ සංගුණකේ එකක් බවට පත් කරගන්න. copy. හරි. දැන් මට දෙවෙනි විනාඩි 5 දැන් මෙන්න මෙයාගේ එකකින් හැදෙන්න ඕන මෙයා කොච්චරද? 2ෙන් 3ක්. මෙයාගේ එක මවුලයකින් මෙයාගේ 2ෙන් 3ක් මවුල. දෙවෙනි විනාඩි 5 දී මෙයාගේ හැදෙනවලු කොච්චරද? 3යි මවුල. මෙන්න මෙයාගෙන් හැදෙනවලු 3යි මවුල. ඒ කියන්නේ පිළිතුර 3යි. ඒ කියන්නේ මම හිතනවා මෙන්න මෙයාගේ y ප්‍රමාණයක් තමයි වැය වෙලා තියෙන්නේ. මෙයාගේ y ප්‍රමාණයක් වියෝජනය වෙලා තමයි මේ 3 හැදලා තියෙන්නේ.
එහෙනම් මෙයාගේ 1යි නම් 2න් 3යි y නම් 2න් 3යි y නම් 2න් 3යි y. මේකේ එක මවුලයක් හැදුනොත් 2න් 3යි මවුල ඔක්සිජන් යනවා. එහෙනම් මේකේ y වියෝජනය වුණොත් තමයි මං හිතනවා මේ පිළිතුර ආවේ කියලා. එහෙනම් මෙයාගේ y වියෝජනය වෙනවා නම් ඔක්සිජන් හැදෙන්නේ 2න් 3යි y. ඒ කියන්නේ උත්තරේ මවුල 3යි. එහෙනම් අපි y කියන්නේ කවුද කියලා බලමු. 2න් ගුණ වෙනවා දෙවරක් 3. 2න් 3යි y කියන්නේ 3ක් මවුල. ඒ කියන්නේ දෙවරක් 3 6යි 6 බෙදීම 3යි. හැදලා තියෙන ඔක්සිජන් මවුල ගාන දෙවෙනි විනාඩි 5 තුල රයිට් ඔක්සිජන් මවුල 3ක් හැදලා තියෙනවා. එහෙනම් මල්ලඟ මුල් විනාඩි 5 තුල හැදලා තියෙනවා 10 බෙදීම 3ක්. මුල් විනාඩි 5 තුල 10 බෙදීම 3ක් මවුල. දෙවෙනි විනාඩි 5 තුල 6 බෙදීම 3ක්. ඒ කියන්නේ අපි ළඟ හැදලා තියෙනවා 16 බෙදීම 3ක් මවුල. නේ වියෝජනය වෙලා තියෙනවා 16 බෙදීම 3ක්. පළවෙනි විනාඩි 5 තුල x ප්‍රමාණයක් දෙවැනි විනාඩි 5 තුල y ප්‍රමාණයක්. එහෙනම් මෙන්න මේ KClO3 16 බෙදීම 3යි මවුල ප්‍රමාණයක් වියෝජනය වෙලා තියෙනවා විනාඩි 10 තුල. එහෙනම් මෙයාගේ ශීඝ්‍රතාව බලන්න වෙන්නේ 16 බෙදීම 3 මවුල බෙදනවා විනාඩි 10ක් තුල වියෝජන ශීඝ්‍රතාව එහෙනම් 10යි මිනිත් වලින්. එතන මට එනවා 16 බෙදීම 3න් බලමු අපි. 5.3 මේක අය මම 10න් බෙදනවා 0.53 0.53 0.53 MOL MIN විනාඩියට මවුල 0.53 කියලා මට මෙන්න මේ ගණනය කිරීම කළ හැකි වෙනවා දරුවෝ. හරි. දැන් මම මෙතන කරපු දේ තමයි දැන් මේකේ මෙන්න මෙයාගේ ආරම්භයේ මවුල 5ක් හැදෙන්න නම් මෙයාගේ මවුල කීයක් වියෝජනය වුණාද? මේක තේරෙන්නේ නැත්නම් කරුණාකරලා චාලක රසායනය සහ තාප රසායනය අපි පාඩම් දාලා තියෙනවා DP education නාලිකාව තුළ මේ සමීකරණ වලින් කොහොමද මවුල ගණන් හදන්නේ කියලා චුට්ටක් බලා ගන්න. හරි? දැන් මේකේ මවුල 5ක් හැදෙන්න නම් මෙයාගේ මවුල කීයක් තියෙන්න ඕනේ? මෙයාගේ මවුල 3ක් හැදෙන්න නම් මෙයාගේ මවුල කීයක් තියෙන්න ඕනද? එහෙනම් මුලින් මවුල 5යි දෙවෙනිට මවුල 3යි ඔක්කොම මවුල 8ක් හැදෙන්න නම් මුලින් මෙයා කොච්චරක් වියෝජනය වෙන්න ඕනද මෙයාගේ මවුල? දෙවෙනිට මෙයාගේ මවුල කීයක් වියෝජනය වෙන්න අරගෙන මෙයාගේ මුල් මෙන්න මෙතන 5ක් දෙන්න මෙයා වියෝජනය කරපු මවුල ගානයි මෙයාගේ 3ක් දෙන්න මෙයා වියෝජනය කරපු මවුල ගාන එකතු කරලා ඒ මුළු මවුල ගාන වියෝජනය වෙන්න ගියපු කාලය විනාඩි 10යි විනාඩි 10න් බෙදුවා. ඒක තමයි මම කරේ සරලවම. හරි. රයිට්. 0.53. එhmenan අපිට මෙන්න මෙයාගේ නිවැරදි පිළිතුර වෙනවා 0.53 මවුල. විනාඩියට මවුල. ඉදිරියට යමු. අම්ලයක් හා බෂ්මයක් අතර සිදුවන ප්‍රතික්‍රියාව පහත පරිදි දැක්විය හැකියි. OH3H+ H2O. HCl අම්ලයකින් 100ක ප්‍රමාණයක් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් සම ප්‍රතික්‍රියා කිරීමේදී නිපද වුණු තාප ප්‍රමාණය 5.5 කිලෝජූල් විය. එක මවුලයකින් කිලෝජූල් පිට වෙනවා කීයද? 55.7. නේද? හරි. එතකොට මෙතනදී
අම්ලයේ මිලිලීටර 100කින්. ඒ කියන්නේ 0.1 ඝන ඩෙසිමීටර වලින් 0.1 ඝන ඩෙසිමීටර මිලිලීටර 100ක් කියන පුතේ 0.1 ඝන ඩෙසිමීටර වලින් පිට වෙලා තියෙනවා කොච්චරද 5.5 කිලෝජූල්. හැබැයි සාන්ද්‍රණය ගන්නේ මම 0.1 ඝන ඩෙසිමීටර වලටද ඝන ඩෙසිමීටර වලටද ඝන ඩෙසිමීටර වලට පුතේ එhmenan 0.1 ඝන ඩෙසිමීටර පිට කරා නම් 5.5 කිලෝජූල් 1 ඝන ඩෙසිමීටර පිට කරන කොච්චරද 5.5 කිලෝජූල් 1.1 ඝන ඩෙසිමීටර 5.5 කිලෝජූල් පිට කරා නම් 1 ඝන ඩෙසිමීටර පිට කරන ප්‍රමාණය බලන්න බෙදලා මේක 0.1 මට එනවා කොච්චරක් කියලාද 55 කිලෝජූල් කියලා. 1 ඝන ඩෙසිමීටරයක් පිට කරනවා කොච්චරද 55 කිලෝජූල්. දරුවනේ. එහෙමනම් අපි බැලුවොත් එහෙම මෙතන කියනවා මවුලයට කිලෝජූල් 55.4. දරුවෝ කිලෝජූල් 55.4ක් පිට කරන්නේ මවුල කීයක් නන්ද? එකක් නම් මේ. මවුලයට කිලෝජූල් 55.4ක්. එහෙමනම් කිලෝජූල් 55.4ක් පිට කරන්නේ කොච්චර ප්‍රමාණයක්ද? 55 දශම එක මවුලයක් පිට කරන කොච්චරද? එක මවුලයක් පිට කරනවා 55.4යි කිලෝජූල් 55.4යි කිලෝජූල්. එහෙමනම් අපිට කිලෝජූල් 55 පිට කරන්න කොච්චර මවුල ගාණක් අවශ්‍යද? මේ බලන්නකො. එක මවුලයක් පිට කරනවා මෙච්චරක්. එහෙනම් 55ක් පිට කරන්න කවුද ගන්න පුතේ? මේ බලන්න මෙන්න මෙහෙම හිතන්නකො. 55.4ක් කිලෝජූල් පිට කරනවා එක මවුලයක්. එහෙමනම් 55 කිලෝජූල් පිට කරන්නේ. 55.4 දෙන්නේ එක මවුලයක් නම් 55ක් දෙන්නේ. මට මේක සුළු කරද්දී ඕල්මෝස්ට් කීය දෙන්නේ? එකයි මවුල කියලා එනවා. හැබැයි මං ගත්ත පරිමාව කොච්චරද? ඝන ඩෙසිමීටර 1යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර මවුල එකක් තමයි ගත්ත සාන්ද්‍රණය. ගත්ත සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 1යි. මේකත් ඔබට පැහැදිලි නැත්තම් අය මේක පැහැදිලි කරන්න ගියොත් එහෙම පැයක් විතර යනවා. කරුණා කරලා තාප රසායන සහ චාලක රසායන අපේ DP education නාලිකාවේ පාඩම් ටික බලන්න සිද්ධ වෙනවා දරුවනේ. හරි. ඖෂධ නිපදවීම සඳහා ද්විතීයික පරිවෘත්තජ නිස්සාරණය පිළිබඳ පහදවා ගන්න සලකන්න. සියලුම සංයෝග විවිධ මූලයන්ගෙන් පහසුවෙන් නිස්සාරණය කළ හැකියි. දරුවනේ ද්විතීයික පරිවෘත්තජ නිස්සාරණය ඉතාම අපහසු ක්‍රියාවක්. විවිධ ද්විතීයික පරිවෘත්තජ ගත්තොත් මේවා නිස්සාරණය කරන ක්‍රමවේදයන් විවිධයි. පැහැදිලිද? මේවා නිෂ්පාදනය කරන ක්‍රමවේදයන් විවිධයි. ඒ වගේම මේවා නිස්සාරණය කරන්න යද්දී සමහර ලාවට සමහර තාපස්ථායි සංයෝග විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා පළවෙනි ප්‍රකාශය වැරදි. ක්‍රියාකාරී සංයෝග සහිත නිස්සාරක තුල වෙනත් සංයෝගද තිබිය හැකියි. ඔව් වෙනත් සංයෝගයක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ස්වභාවික ප්‍රවාහයෙන් ඉතා දුර්ලභ බැවින් ඒවා රසායනික සංශ්ලේෂණය කිරීමේ අවස්ථාවක් නොමැත. ඉතා සුලභ බැවින් පුතේ ස්වභාවික ප්‍රවාහිත සුලභ නෑ. ඉතාම දුර්ලභයි. අනිවාර්යයෙන්ම අපිට කෘත්‍රිම ලෙස මේවා සංශ්ලේෂණය කරන්න සිද්ධ වෙනවා. කෘත්‍රිම ඖෂධ සංශ්ලේෂණය කරන ඉගෙන ගන්න අපි ඒක මේ ස්වභාවික ප්‍රභව සුලභ නෑ. අනිවාර්ය ස්වභාවික ප්‍රභව දුර්ලභයි. ඒවා මේවා හට ගන්න යන කාලය වැඩි. ඒ වගේම ද්විතීයික පරිවෘත්ත හටගන්නේ ජීවියකේ පරිණත වූ අවසාන අවධිය. ඒ නිසා මේ පැල හිටවපු ගමන් ද්විතීයික පරිවෘත්තය ගන්න බෑ. ඒ නිසා මේක වැරදි.
නිවැරදි පිළිතුර එන්න පුතේ B පමණයි. අපි යම් බලන්න ඊළඟ ප්‍රශ්නෙට. ද්‍රවයක් හා වායුවක් අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කාර්බනික ක්‍රියාවලිය සලකන්න. මේ සඳහා යොදා ගන්නා රසායන ප්‍රතික්‍රියා කුටීරය රූප සරණ පෙන්වා ඇත. මෙහි දක්වා බට වලින් වායුමය අවිද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියා කුටීර සැපයීම සඳහා වඩාත් සුදුසු වන්නේ. පුතේ වායු දෙන්න හොඳම තැන පල්ලෙහාම තැන වායුවක් නම් අඩංගු කරන්න අපිට හොඳම තැන තමයි කොහෙද? පල්ලෙහාම තැන. දැන් මේ ද්‍රවය තියෙනවා මෙතන මේ දක්වා ද්‍රවය තියෙනවා. එහෙනම් මේ ද්‍රවයත් එක්ක හොඳින් ප්‍රතික්‍රියා කරන්න වායුව හැකිතා පල්ලෙහාට සිට ඉහළට යා යුතු වෙනවා. ඒකට තමයි ද්‍රවය සමග හොඳින් ගැටීම සිද්ධ කරන්නේ. පැහැදිලිද? එහෙනම් පිළිතුර වෙන්න පුතාලා ඊ පමණයි. හොඳයි එහෙනම් දරුවනේ අපි 2017 ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිටත පළවෙනි කොටසේ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව කොටසට අයත් ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසానයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝට යමු. ඊළඟ ප්‍රශ්න හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා